ශනිදා සාදය පිපෙන මල් දහසකි විහඟ තුඩකින් රාසකි සිත් සනසවන පහසකි සතුට සැනසුම බෙදන දවසකි. ශනිදා සාදය मंगल मल दम बता हिंदी मम पतमी मम मट नोवेद लंदे वतमन कल मुकुलु पेम मंगल मल दम पता हिंदी मम पतमी मम मट नोवेद लंदे नित नीलुपुल सलित ललित पेम කිරිසාගරයෙන් කිඳුරුලියන්නවා මට පිම්මුතුලල් පලඳනවයි කීවා දුර නඳුන් වනේ දේවලඳුන් පාවා මට මල් සරගේ දුන්න අරන් ආවා කිඳුරුලතාවිය කුමාරිය මට මොටද ලඳේ ඇත්නම් ඔබ දේහ සුරූපය සත්තන්ත කුලේ ඇතා පිටින් එන්නම් රන් පාවඩ මත කැන්දාගෙන යන්නම් රන් මිරි වැඩි රන් කසී සලුත් දෙන්නම් ගාන්ධාරයෙන් පිලවුන්ගෙන එන්නම් පොකුරු සිනාවයි ඇසයිනාවයි ගත සුවඳ කොකුම් බිඟුරුන් හද ගීත ලතාවයි මංගල මල් දම පතා හිඳිමි මම පතමි මම මට නොවේද ලඳේ වතමන කල් මුකුලු පෙම मंगल मल दम पता हिंदी मम पतमी मम मट नोवेद लंदे नित नीलुपुल सलित ललित पेम मुकुलु पेम ललित पेम මුකුළු පෙම ඊදෙලිවේ ආචාර්ය අජන්ත රණසිංහ සංගීතවත් කළේ ආචාර්ය වික්ටර් රත්නායක සිසිර සේනාරත්න සමග වික්ටර් රත්නායකගේ හඬ තරුණ ධනවත් ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයා සමග ගඟක් අසලින් ඇවිදගෙන යනවා. මේ යනකොට ඔවුන් දකිනවා දුප්පත් ගොවියෙක් තමන්ගේ සපත්තු දෙක සෝදලා ගඟ අයිනේ වේලෙන්නට තියලා තියෙනවා. ශිෂ්‍යයා ගුරුතුමාට මෙහෙම කියනවා. අපි හොඳ වැඩක් කරමු. අපි මේ සපත්තු දෙක හංගමු. අර ගොවියා සපත්තු හොයන හැටි බලන් ඉඳලා අපට විනෝද වෙන්නට පුළුවන්. ශිෂ්‍යයා එහෙම කිව්වට ගුරුතුමා කියන්නේ වෙනින් දෙයක්. ඔහු කියනවා මෙහෙම. එහෙම නෙමෙයි පුතේ. ඔබ ළඟ මුදල් තිබෙනවා. අපි මේ ගොවියාගේ සපත්තු දෙක ඇතුලේ රන් කාසිය බැගින් දාලා තියමු. දාලා
අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. තරුණයා ගුරුතුමාට එකඟ වෙනවා. ඔහු ගොවියාගේ සපත්තු දෙක ඇතුළට රන් කාසිය බැගින් දාලා සැඟවිලා බලන් ඉන්නවා. ටික වෙලාවකින් ගොවියා එනවා සපත්තු දෙක වේලෙන්නට දැමූ තැනට. ඔහු සපත්තු දෙක දානකොට ඔහුට දැනෙනවා සපත්තු ඇතුළේ යමක් තියෙනවා. ඔහු සපත්තු ගලවලා බලනකොට දකිනවා රන් කාසි දෙකක් තියෙනවා. ඔහු පුදුමයටපත් වෙනවා. මේකට අයිතිකාරයෙක් ඉන්නවද කියලා ඔහු වටපිට බලනවා. පේන දෙයක් මානෙක කිසිවෙක් නැහැ. ගොවියා දනින් වැටිලා දෙවියන්ට යාඥා කරනවා. දෙවියනි, මේ රන් කාසි ලබා දීම ගැන ඔබට ස්තුති වේවා. දැන් මට පුළුවන් මගේ රෝගී බිරිඳට බෙහෙත් අරන් දෙන්නට. මට පුළුවන් මේ සල්ලි වලින් මගේ දරුවන්ට කෑම අරන් දෙන්නට. ගොවියා කෑ ගසමින් ස්තුති කරනවා. මේ සියල්ල බලන් හිටපු ශිෂ්‍යයා පුදුමයටපත් වෙනවා. ඔහුගේ ඇස්වල කඳුළු පිරෙනවා. ගුරුතුමා ශිෂ්‍යයාගෙන් අහනවා, දැන් ඔබට කොයිතරම් සතුටක් දැනෙනවද? තරුණයා කියනවා, ගුරුතුමනි, ඔබ මට කිසිදාක අමතක නොවන පාඩමක් තමයි කියලා දුන්නේ. කෙනෙක් දුකටපත් වුණාම ඒක හාස්‍යයට ගන්නවට වඩා ඔහුට උදව්වක් කිරීමෙන් සතුටක් ලබා ගන්නට පුළුවන් කියන කාරණය දැන් මට වැටහෙනවා. හිතවතුනි, මේ පුංචි කතාව කෙනෙකුගේ දුක්ඛිත තත්වයක් දිහා තව කෙනෙක් බැලිය යුතු ආකාරය ගැන හොඳ ආදර්ශයක් අපිට ලබා දෙනවා. කෙනෙකුට උදව් කිරීමෙන් ලැබෙන සතුට සියල්ලටම වඩා විශිෂ්ටයි. සියල්ලටම වඩා උතුම්. මේ කතාව ශනිදා සාදයට ලියා වූ චමිලා බණ්ඩාරටත් ස්තුතියි. ශනිදා සාදය. හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි. ඔයාගේ ලස්සන ඔය හිනාවට මුළු ලෝකේම අලුත් වෙලා ලස්සන වෙලා කියලා මට හිතෙනවා. ඒ හින්දා ඉරත් hina වෙනවා වගේ. මල් කැකුළු පිපිලා මලින් බර වෙලා පුරුල්ලොත් ඔයාගේ hina හඬට ඉගිල්ලීගෙන එනවා කියලා හිතෙනවා. ඔයා හුරතලෙන් ලං වෙලා කතා කරනකොට ඒකත් හරියට ලස්සන ගීතයක් වගේ. ඒ විතරක් නෙවෙයි, වැස්ස වහිනකොට තාලෙට ගෙට දූගෙන එනකොට ඔයා මට ඒක මැවිලා පේනවා දැන් වගේ. කිම ලස්සනයි. ඉරුපායනවා මල් පිබිදෙනවා කුරුළු රැන්නෙනවා මැණිකේ නැහෙනවා මැණිකේ නැහෙනවා මැණිකේ නැහෙනවා මල්බර උයනි මී අඹ එවනි දී හඬ පැතිරෙනවා සිරිපොද වැස්සේ මිදුලට බැස්සේ අනිකට ගෙට එනවා මැණිකේ නැහිනවා මැණිකේ නැහිනවා මැණිකේ නැහිනවා මැණිකේ නැහිනවා ඉරුපායනවා මල් පිබිදෙනවා කුරුළු රැන්නෙනවා මැණිකේ නැහිනවා මැණිකේ නැහිනවා මැණිකේ නැහිනවා
හුරතල් තාලෙට බත් ටික දෙන විට බඩගිනි නැති වෙනවා නිතඹ නැටෙන විට දිනෙත පියන විට මිහිරෙන් මත් වෙනවා මැණිකේ හිනහෙනවා මැණිකේ හිනහෙනවා මැණිකේ හිනහෙනවා මැණිකේ හිනහෙනවා ඉරුපායනවා මල් පිබිදෙනවා කුරුළු රැන්නෙනවා මැණිකේ හිනහෙනවා මැණිකේ හිනහෙනවා මැණිකේ හිනහෙනවා ජීවන ගමනේ මිහිරක් නැවුනේ මැණිකේ නිදියනවා නින්දෙන් හිනහෙනවා නින්දෙන් හිනහෙනවා නින්දෙන් හිනහෙනවා සති අන්ත පුවත් පසුවිතරම ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පත අවසාන අධීරයේ පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. එය නුදුරු දිනකදීම ජනාධිපතිවරයා වෙත බහර දෙනු ඇති බවද ඔහු කියා සිටියා. පොරොන්දු ආකාරයට ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අවධාරණය කළා. ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරුණු අනාවරණය කළ මොහොතේ මාධ්‍යවේදීන් තවත් ප්‍රශ්න කීපයක් ඔහු වෙත යොමු කළා. අපි අලුත් ව්‍යවස්ථාවක් ගැනීම සඳහා අවසාන අධීරයේ දැන් තියෙන්නේ. ඒ සඳහා පත් කරපු ව්‍යවස්ථාපිත ඒ නීතිඥ කණ්ඩායම සහ විශේෂඥ කණ්ඩායම ඔවුන්ගේ වාර්තාව සකස් කරලා නුදුරු දිනකදී අතිගරු ජනාධිපතිතුමාට බාර දෙනවා. ඒ බාර දුන්නම සියලු ජනතාවගෙන් ලබාගත් ඒ තොරතුරු අදහස් ඒ සියල්ල කැටි කරගෙන අපි හිතනවා ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ විවිධත්වයේ නේකියත්වය කරා යන හොඳ ව්‍යවස්ථාවක් හදන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක පිළිබඳව සාකච්ඡා වට කීපයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවකුත් තියෙනවා. ඔවුන් අතර විවිධ කරුණු පිළිබඳව ඔවුන් කටයුතු කියනවා. ඒ සියල්ල අරගෙන රජයේ ඉහළ නායකත්වය තමයි ඒක තීරණය කළ යුතු. දුම්කර නඩුවේදී විත්තිකවරු ආජීව මයින් කරන්නේ නැතිව නඩු කටයුතු කරගෙන යනවා. ඒක කරගන්න පුළුවන්. අපිට දිගින් දිගටම හුව බලහත්කාරයෙන් අපිට ගිහලා උස්සගෙන ඉන්න බෑ. අපි නීතිමය වශයෙන් ගරු නීතිපතිතුමා සිංගප්පූරුවේ නීතිපතිතුමත් එක්ක සාකච්ඡා කරගෙන ඉන්නවා. නමුත් ඒකෙන් සාධනීය ප්‍රතිඵලයක් තාම අපිට ලැබිලා නැහැ. එම නිසා තමයි නීතිපතිතුමා තීරණය කරලා තියෙන්නේ ඔහු නැතුව මේ නඩු විභාගය කරන්න. අධිචෝදනා ලැබුණු පුද්ගලයන් පවා නිදහස් නඩු වලින් තොරව නිදහස් එළියට එනවා. ප්‍රත්‍යක්ෂ දැන් උදා වෙලා තියෙනවා. නීතිපතිතුමා ස්වාධීනව තමයි කටයුතු කරන්නේ. නීතිපතිතුමා තමයි දන්නේ නඩුවක් ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද? නඩුවක් කරගන්න යන්න බැරිද? නඩුව සාක්ෂි තියනවද? නඩුව සාක්ෂි තියාගෙන ගිහිල්ලා අවසානයේදී පරදිනවද? ඉතින් එතුමාට ඒ නිදහස නීතියෙන්ම ලබා දීලා තියෙනවා. ඒකට අපිට ඇඟිලි ගහන්න බෑ. පෞද්ගලිකව මම ඇඟිලි ගහන්නෙත් නෑ. මේ අතර ඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස විපක්ෂීය දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලීමක් කරනවා. තවද ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ ඒ ගැන පැහැදිලි කරන පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. පළාත් සභා මැතිවරණය හැකිපමණ ඉක්මනින් පවත්වන්න කියලා රජයෙන් ඉල්ලීම කරනවා. අපි මැතිවරණයට මුහුණ දීමට සූදානම් වෙනවා. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂයේ සියලු අංශ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තමයි සාකච්ඡා කළේ. ඒ අනුව ඉදිරියට අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියමද එහෙම නැත්නම් සංධානයක් විදිහට තරම් කරන්න පුළුවන්. ඉස්සරහට තමයි තනියමද ආණ්ඩුව එක්කද කියලා එහෙම තාම ඒ ගැන අපි සාකච්ඡා කරේ නැහැ. දින 100කට ආසන්නව පැවති ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් මිල්ලා සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය තීරණය කළා.
ඒ අනුව ලබන 25 වෙනිදා යලි පාසල් යන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. එහෙත් රජය මීට පෙර ප්‍රකාශ කළේ 21 වෙනිදා පාසල් විවෘත කරන බැවින් ඒ දිනට ගුරුවරුන් පාසල් පැමිණිය යුතු බවයි. කෙසේ වෙතත් තවත් වෘත්තීය සමිති කිහිපයක් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති පසුබිමක පාසල් විවෘත කිරීම සඳහා රජය විසින් විවිධ බලපෑම් තමන් වෙත එල්ල කරමින් නැතයි ගුරු විදුහල්පතිවරුන් පවසනවා. මේ අතර ඉදිරි මහ කන්නය සඳහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවි ජනතාව විරෝධතාවල නිරත වෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ වන විට මහ කන්නය ආරම්භ වී ඇති නමුත් තමන්ට ප්‍රමාණවත් පරිදි පොහොර තොග ලැබී නොමැති බවයි. එමෙන්ම කාබනික පොහොර යොදා තම ගොවි තැන් කළ නොහැකි බවත් මේ හේතුවෙන් තම අස්වනු අඩු වී ආදායම් අඩු වී හැකි බවත් ගොවීන් චෝදනා කරනවා. ඒ අනුව ගොවිතැන සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කරනවා. කෙසේ වෙතත් මේ වන විට අවශ්‍ය තරම් පොහොර මහ කන්නය සඳහා ගෙනවිත් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ. ඊට අමතරව ගොවිතැන සඳහා අවශ්‍ය වන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවනින් ඉන්දියාවේ සිට ගෙන්වීමටද මේ වන විට රජය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ගොවීන් මේ දිනවල විරෝධතාවයේ නිරත වනවා. ජාතියක් අන්තර්ජාතික ටෙස්ට් තරගයට ප්‍රවිෂ්ඨ වූ අවස්ථාව. පළවෙනි ශ්‍රී ලංකාවේ පළවෙනි ටෙස්ට් තරගය ටෙස්ට් පන්දුව දොරට වැඩීම ශ්‍රී ලංකාව ටෙස්ට් ජාතින අතරට දොරට වැඩීමේ මොහොතයි මේ උදාවන්නේ. බොබ් විලිස් නායක වර්ණපුරට වාවරණ වැදුනේ. දැන් ශ්‍රී ලංකාවත් ටෙස්ට් ජාතින අතර පිවිසිය. ඒ ශ්‍රී ලංකාව 1981 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් පළමු තරගය වන එංගලන්තය සමග කොළඹ පීසරා ඕල් කුඩාංගණයේ පැවති තරගයේ පළමු පන්දුව වූ ආකාරය ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරා මහතා සිදු කළ ආකාරයයි. එදා එම තරගයට නායකත්වය ලබා දෙමින් පළමු ලකුණ ලබාගත් ක්‍රීඩකයා වූයේද ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතායි. ඔහු පසුගිය දාසේ ජීවනයෙන් නිමා කළේ වයස අවුරුදු 68 දී. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන බන්දුල වර්ණපුර මහතා පරිපාලකයෙකු, පුහුණුකරුවෙකු හා ක්‍රීඩා විචාරකයෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් ඉටු කරනු ලැබූ අයෙක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12කට ක්‍රීඩා කර ඇති බන්දුල වර්ණපුර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කලක් රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලැබුවා. අවසානයේ සිය සහෘද ක්‍රීඩකයන්ගේ කර මතින් අවසන් ගමන් ගිය බන්දුල වර්ණපුර මහතා පිළිබඳව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිරත් වෙත්කමුනි මහතා මතකය අවදි කළේ මෙලෙසින්. බන්දුල වර්ණපුර මහත්මයා නැතිවීම ලොකුම අනගාටුවක් අපි හැම ක්‍රීඩකයෙක්ටම. මට තාම මතකයි බන්දුල තමයි මගේ පළවෙනිම ටෙස්ට් කැප්ටන් සහ මගේ ෆස්ට් ක්ලාස් කැප්ටන් උත් එයා. අපි චෙන්නයි වෙල්ට ගෝපාලන් ට්‍රෝෆි ක්‍රිකට් ටූර්නමන්ට් එකට යනකොට මම තමයි තරුණම ක්‍රීඩකයා ඒ කාලේ. මට තාම මතකයි මට ෆීල්ඩ් එකේ සලකුපයට ඒ කියන්නේ මට ෆීල් කරන්න ඕන තැනක ෆීල් කරන්න කිව්වා. තාමත් හොඳ කැප්ටන් කෙනෙක්. බන්දුල කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා. හරිම කෙලින් කතා කරපු මහත්මයෙක්. ඉතාමත් කනගාටුදායක දවසක් අද. මම හිතන්නේ ක්‍රීඩාවේ කළු දවසක් අද. මම එතුමාගේ පවුලටත් හැමතෙම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. බන්දුල මහත්මයාට නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මම නිරෝධකාරී වසම් කොළඹ සිට. සති අන්ත පුවත් පසුවිතරම බොහෝ කාලයක් කොවිඩ් වලින් හිරවෙලා හිටපු වික්ටෝරියානුවන්ට පොඩි නිදහසක් ලැබුණා බ්‍රහස්පතින්ද රාත්‍රියේ සිට. කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ඇයි මේ දිනකට හමුවෙන ආසාදිතයන් ගණන 2000කට කිට්ටු වෙද්දී වික්ටෝරියාව විවෘත කළේ කියලා. මේකට බොහොම කෙලින් පිළිතුරක් තියෙනවා. රජය විශ්වාස කරනවා කොවිඩ් එන්නත මාත්‍රා දෙකම ලබාගත් ප්‍රමාණය 70% ඉක්මවීමත් එක මාත්‍රාවක් ලබාගත් පිරිස 90% ඉක්මවීමත් නිසා ප්‍රතිශක්තිකරණයේ බලපෑමෙන් කොවිඩ් පැතිරීමේ අවදානම අඩු වී ඇති බව. ඉතින් මේ කාරණය නිසා වික්ටෝරියාව විවෘත වුණත් මං හිතන්නේ පුරවැසියන් හැටියට හැමෝටම වගකීමක් තිබෙනවා තමන්ගේ සීමාවන් දැනගෙන කටයුතු කිරීම. ඉවක් බවක් නැතුව අයාලේ නිදහස පාවිච්චි කරනවාට වඩා පුරවැසියන් ලෙස සමාජ වගකීම තේරුම්ගෙන හැකිතරම් ආරක්ෂාකාරීව සිටීම තමයි මා හිතන්නේ රජය පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වගකිව යුතු පුරවැසියන් හැටියට අපේ යුතුකම තමයි රජයට සහයෝගයක් දීම. ගීතයක් අහන්නට හොඳම වෙලාවයි.
මේ ලලිත් පොන්නම් පෙරුම. දිනක අප හමු වුණා දිනක අප වෙන්නුනා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා දිනක අප හමු වුණා දිනක අප වෙන්නුනා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා ඔබ කී කතා අසා සතුටින් බලා සිටියේ ඔබේ අතගෙන එන්නම් කියා වැටහි තියේ නම් සෙනෙහෙ මගේ වෙන් වෙන්නේ නෑ ඔබ කිසිදා මෙසේ දිනක අප හමු වුණා දිනක අප වෙන්නුනා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා රන්වසු සොයා ගියේ ඔබ ඇයි ළඟේ සෙනෙහෙන් දුගී වුණේ නෑ සිත මගේ වැටහි මගේ පැතුම් මතු දිනකදී කඳුලක් නැගේවි නෙතඟින් නුබේ දිනක අප හමු වුණා දිනක අප වෙන්නුනා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා දිනක අප හමු වුණා දිනක අප වෙන්නුනා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා සෙවිල්ල හරිස් ඉෂ්ටවීරගේ ඉදිරිපත් කිරීමක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ පරිසරයට හිතකාමී වන විදිහට හයිඩ්‍රජන් වායුව කොහොමද හදන්නේ කියලා. ඔබ දන්නවා ජලය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය දෙකෙන්. එම මූලද්‍රව්‍ය දෙක ජලයෙන් වෙන් කරන්න පුළුවන්. මේ සඳහා කරන්ට් එක අවශ්‍යයි. එතකොට මේ කරන්ට් එක අපිට ලබා ගන්න පුළුවන් සෝලර් එනර්ජි එහෙම නැත්නම් වින්ඩ් එනර්ජි වලින්. එතකොට මේ කරන්ට් එක අරගෙන වතුර වල තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන් කරනවා. මේකට අපි කියන්නේ ඉලෙක්ට්‍රොලයිසිස් කියලා. මේ වෙන් කරන හයිඩ්‍රජන් වලට අපි කියනවා ග්‍රීන් හයිඩ්‍රජන් කියලා. ඒකට හේතුව මෙව හයිඩ්‍රජන් වෙන් කරන්න භාවිතා කරන කරන්ට් එකට කිසිම කරන්ට් එක එන්නේ සෝලර් එහෙම නැත්නම් වින්ඩ් එනර්ජි වගේ එනර්ජි මගින්. ඒ නිසා කිසිම කාබන් එමිෂන් එකක් පරිසරයට වෙන්නේ නැහැ. මේ නිසා මේ හයිඩ්‍රජන් වලට කියනවා ග්‍රීන් හයිඩ්‍රජන් කියලා. මෙම හයිඩ්‍රජන් වාහන ධාවනය කිරීම සඳහා ශක්තිය ලබා ගැනීමට භාවිතා කරන්න පුළුවන්. හයිඩ්‍රජන් වලින් දුවන වාහනවල හයිඩ්‍රජන් ෆුවල් සෙල් එක කියලා එකක් තියෙනවා. මේ සෙල් එකට එක පැත්තකින් එනවා හයිඩ්‍රජන්, තව පැත්තකින් එනවා ඔක්සිජන්. මෙම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා කරන්ට් එක නිපදවනවා. මෙම කරන්ට් එක මගින් ආවාහනය ධාවනය කරන්න පුළුවන්. මේකෙදි අතුරුඵලයක් ලෙස නිපද වෙන්නේ ජලය.
මේ නිසා වාහන ධාවනය කරනකොට පරිසරයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම වළකිනවා. ඒ වගේම මෙම හයිඩ්‍රජන් වායුව භාවිතා කරන්න පුළුවන් එන ගෑස් ලයින් එකත් එක්ක මේ 5% විතර බ්ලෙන්ඩ් එකක් හදලා දැනටමත් එය ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල භාවිතා වෙනවා. ඒ වගේම ටියුබ් ට්‍රේලර්ස් වලින් මේ හයිඩ්‍රජන් ඕස්ට්‍රේලියා පුරා ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මේ හැම තැනම දැන් ඉතාමත්ම සීග්‍රීම් මේ ක්‍රියාවලිය කරගෙන යනවා. ඉදිරි අනාගතයේදී මේ හයිඩ්‍රජන් වායුව වෙන රටවලට එක්ස්පෝර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් වලින් එන වතුර පිරිසිදු කරලා මෙම හයිඩ්‍රජන් නිපදවීම සඳහා භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් කිලෝග්‍රෑම් 1ක් නිපදවීම සඳහා වතුර ලීටර් 15ක් පමණ අවශ්‍ය වෙනවා. සෙවිල්ල දැනුම සොයා යන ගමනක සටහන්. රස මුසු සිනමාව සිනේ මායා තරුණ ජය මංගලේ පරම සුවදී පෙම්තිනේ පෙමට පිදුමේ ජීවිතේ මිහිරගෙන සිතකමයිව ප්‍රවේශම් වෙන්න ඒ වගේම ශ්‍යාමා නමින් හැඳින්වූ චිත්‍රපට පෙළ සහ 750 යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ එම්.එස්. ආනන්ද ඊට පසුව අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තමයි ඇතුල්වීම තහනම්. අපි අද කතා කරන්න යන්නේ ඒ චිත්‍රපටය පිළිබඳව. ඇතුල්වීම තහනම් අපේ කතානාද චිත්‍රපට නාමාවලියේ අංක 132 හිමි චිත්‍රපටය. තිරගත කිරීමේ ආරම්භය 1966 මැයි 1 වෙනිදා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ එච්. විලියම්. ප්‍රධාන නළු නිලි යුවල එච්.ආර්. ජෝතිපාල සහ සන්ධ්‍යා කුමාරී. එච්.ආර්. ජෝතිපාල චිත්‍රපට 100 ගණනකට ගායනයෙන් සම්බන්ධ වුණත් රංගපෑමෙන් දායක වුණු චිත්‍රපට තියෙන්නේ 14යි. ඒ අතරින් 5 වන චිත්‍රපටය තමයි මේ ඇතුල්වීම තහනම් චිත්‍රපටය. අනෙකුත් නළු නිලියන් ගැන සඳහන් කරනවා නම් අශෝක පොන්නම් පෙරුම, එම්.වී. බාලන්, ජෝසප් සෙනවිරත්න, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ඩේවිඩ් ධර්මකීර්ති, බී.එස්. පෙරේරා, පියදාස ගුණසේකර, නිත්ති කුමාර්, ජෝ අබේවික්‍රම, ශ්‍යාමා ආනන්ද, ලිලියන් එදිරිසිංහ, අයිරාංගනී හේමවති සහ රීටා රත්නායක. මේ ඇතුල්වීම තහනම් චිත්‍රපටය සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝමපාල මහතා. ඇතුල්වීම තහනම් ඔහු සංගීතවත් කළ 8 වෙනි සිංහල චිත්‍රපටය. ඔහු මේ චිත්‍රපටයට යොදාගත් ගීත හරිම මිහිරි. ඒ ගීතවල තනු නිර්මාණ එවකට ජනප්‍රිය හින්දි චිත්‍රපටවල ගීතනු. දිල් දෙක දෙකෝ, තුම්සේ අච්චා කෝන් හේ, කාශ්මීර් කී කාලේ, මේන් බී ලඩ්කී හූන් යන හින්දි චිත්‍රපටවල අඩංගුණු සමහර ගීතවල තනුත් නෙන්ජන් මාරප්පතිල්ලේ කියන ද්‍රවිඩ චිත්‍රපටයේ ආ ගීතයක තනුවොත් ඔහු මේ චිත්‍රපටය වෙනුවෙන් යොදාගත්තා. තරුණ නැති ජය මංගලේ පරම සුවදී පෙම්තිනේ පෙමට පිදුමේ ජීවිතේ මිහිරගෙන දේ මිහිතේ තරුණ නැති ජය මංගලේ පරම සුවදී පෙම්තිනේ Inam Piscinati Van Tarusinati Pusehi Dilumagi Dilinda Banai Sarva Para Soheti Mage Adare Sihina Maya Novera මේ ගීත ඇහෙනකොට ඔබේ මතකය අතීතයට දිව යනවා ඇති. ගීත ගායනයෙන් එක්ුණේ එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, මොහිදින් බෙක් සහ ලතා වල්පොල. මේ චිත්‍රපටයේ එන ගීත දෙකක් තියෙනවා එකම තනුවට ගැයෙන. එක ගීතයක් තමයි එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරන මේ ගීතය. ලැසි ගමනින් යන හනිකේ ඉක්මන් කොට නොවැමනිකේ ඉතිකල දේ යලි අහුල ගනි හිත මේ වගේ නැත ලෝකේ නැති ගමනින් යන හනිකේ
ඉක්මන් කොට නොවැමැනිකේ සිකල දේ යලි අහුල ගනි එත මේ වගේ නැත ලෝකේ අනෙක් ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක. මේ ගීත දෙකම නිර්මාණය වුණේ 1964 දී ඉන්දියාව විතරගත වූ මේන් බී ලඩ්කි හූන් හින්දි චිත්‍රපටයේ ආ මේ ගීතයේ තනුව උපයෝගී කරගෙන. आए थे हुजूर बड़े तन के जुल्फ सवारे बन ठन के नजरें झुकाए अब चले कहाँ बन के हम जाने आए थे हुजूर बड़े तन के जुल्फ सवारे बन ठन के ඔබ සමහර විට අහලා ඇති අයිවරි ජෝ හන්ටර් කියන පියානෝ වාදකයා ගැන. ඇත්තටම ඔහු පියානෝ වාදන ශිල්පියෙක් පමණක් නෙමෙයි ගායකයෙක්, ඒ වගේම ගීත රචකයෙක්, ඒ වගේම සංගීතඥයෙක්. 1933 ඉඳලා 1974 වෙනකල්ම සංගීත ක්ෂේත්‍රයේ වැඩිමුණු නිර්මාණකරුවෙක්. 1940 ඉඳලා වඩාත්ම කැපී පෙනුණු ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත් වෙන්නේ 1956 දී පටිගත කළ Since I Met You Baby කියන මේ ගීතයත් සමග. Since I met you baby my whole life has changed. Since I met you baby my whole life has changed. දිල් දෙක දෙකෝ කියලා හින්දි චිත්‍රපටයක් ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කරා 1959 සැප්තැම්බර් 18 වෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ නසීර් හුසේන්. ශම්මි කපූර්, ආශා පරේක් ප්‍රධාන චරිත නිරූපණය කළ මේ චිත්‍රපටය සංගීතවත් කළේ ඌෂා කන්නා. ගීත 9ක් අඩංගු මේ චිත්‍රපටයේ ගීතයක් ගයනවා ප්‍යාර් කී කසම් හේ කියලා මොහමඩ් රාෆි සහ ආශා භෝස්ලේ ගායනා කරන. රූපරාමුවේ රංගපාන්නේ ශම්මි කපූර් සහ ආශා පරේක්. දැන් මේ වාදනය වෙන ගීතයේ තනුව එදා 1956 දී අයිවරි ජෝ හන්ටර් ගායනා කළ මා මුලින් වාදනය කළ Since I Met You Baby කියන ගීතයේ මුල් කොටසේ තනුවත් සසඳලා බලන්න. प्यार की कसम है न देख ऐसे प्यार से तू मेरा सनम है कहूंगी मैं पुकार के प्यार की कसम है न देख ऐसे प्यार से ඒ තනු දෙකේ සමහර කොටස්වල සමානකමක් දකිනවා නේද? ඒත් ඒක අහම්බයක් වෙන්නත් පුළුවන්. 1966 දී ඇතුල්වීම තහනම් චිත්‍රපටයට ගීත තෝරා ගැනීමේදී PLA සෝමපාලයන් ඒ ගීතයේ තනුවත් එක් ගීතයකට යොදාගත්තා. මා කිව්වේ ඒ ප්‍යාර කී කසම් හේ කියන ගීතයේ තනුව. ගීතයේ ගායනයට ආරාධනා ලැබුවේ HR ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක. හර්බර්ට් M සෙනවිරත්න තමයි පැවරුනේ මේ ගීතයට පදවැල් ගැලපීමට. ඔහු ලියනවා ජීවිතේ වසන්තේ උදා උනාය මල් පිපි කියලා. දැන් අපි මේ ගීතය රස විඳිමු. ජීවිතේ වසන්තේ උදා උනාය මල් පිපි ජීවිතේ වසන්තේ උදා උනාය මල් පිපි
सुंदरैया देसना किया जीविते बसंते उदा उन्नाय मल्पिपी මේ වාදනය වන මේ ගීතයත් සමග අද වැසටහනේ අවසානය සනිටුහන් වෙනවා. නැවතත් මෙවැනිම වැඩසටහනකින් අපි මතු දිනක හමු වෙමු. वही वही मल के कपड़ा दे आपकी जीवित वसंते उदा उन्नाय मल्पिपी රස මුසු සිනමාව සිනේ මායා ඉදිරිපත් කළේ රෝහණ කරුණාරත්න. ශනිදා සාදය රටින් රට ජනකතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි. පර්සියානු ජනකතා මාළු බාන්නාගේ තෑග්ග. පර්සියාවේ ටයිග්‍රස් ගඟ දිගේ මාළු ඔරුවක් පැදගෙන ගිය මාළුකාරයෙක් හිටියා. නම අබ්දුල්. දවසක් ඒ ප්‍රාන්තයේ රජ්ජුරුවෝ තම බිසවත් එක්ක මේ ටයිග්‍රස් ගඟ දිගේ ඇවිදින්න ගියා. ඒ රජ්ජුරුවෝ මාළු කන්න හරීම කැමති බව මුළු ප්‍රාන්තයේම ප්‍රසිද්ධයි. රජ්ජුරුවෝ බිසවත් සමග ගඟ අයිනේ බංකුවක ඉඳගත්තා. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට අබ්දුල් පුරුදු විදියට එයාගේ මාළු ඔරුව පැදගෙන ආවා. අබ්දුල් දැක්ක ඈතදීම රජ්ජුරුවෝ ගඟ අයිනේ ඉඳන් ඉන්නවා කියලා. එයා ඉක්මනට ඔරුව ගඟ අයිනේ නවත්තලා ඔරුවේ හිටිය ලොකුම මාළුව අත් දෙකෙන්ම උස්සලාගෙනත් රජ්ජුරුවන්ට පිළිගැන්නුවා. මහරජතුමනි, ඔබ වහන්සේ දැකීම මට මහත් ප්‍රීතියක්. එම නිසා මගේ ඔරුවේ සිටින ලොකුම මාළුව ඔබතුමාට පිළිගන්වන්නට කැමතියි කියලා මාළුව රජු ඉදිරියේ තිබ්බා. රජතුමාට මේ තෑග්ගට හොඳටම සතුටු හිතිලා තම ඇමතිට නියෝග කළා කහවණු මල්ලක්ම අබ්දුල්ට තෑගි කරන්න කියලා. අබ්දුල් හරීම සතුටින් රජ යුවලට නමස්කාර කරලා සල්ලි මල්ලත් අරන් ගියා. රජබිසව කැමති වුණේ නෑ රජුරුව එක මාළුවෙක් වෙනුවෙන් කහවණු මල්ලක්ම දීපයක ගැන. එයා රජුට කිව්වා, ඔබ ඒ කළ වැඩේ ඊතරම් හොඳ දෙයක් නෙවෙයි රජතුමනි කියලා. ඒ මොකද ඔබ එසේ කියන්නේ? මේ ඊටා රසවත් මාළුවෙක්. ඒ දුප්පත් මාළු බාන්නා Tamanට තිබුණු හොඳම මාළුව මට තෑගි කළා. ඉතින් ඒකට පෙරලා ත්‍යාගයක් දිය යුතුනේ රජුරුව කිව්වා. දැන් මේ බලන්න, මේ හැටි කහවණු මල්ලක් එක මාළුවෙක් වෙනුවෙන් ඔබ දුන්නයි කියලා රටේ හැම තැනම ප්‍රසිද්ධ වෙයි. එතකොට මේ ප්‍රාන්තයේ සිටින අනිත් මාළුකාරයොත් ලොකු මාළුවෙක් අහු වුණ ගමන් අපේ මාලිගාවට උසගෙන දුවන් ඒවි. ඊළඟට ඔබතුමාට සිද්ධ වෙනවා ඒ හැමෝටම කහවණු මලු තෑගි දෙන්න. එහෙම නොදුන්නොත් ඔවුන් ඔබතුමා ලෝභයෙක් බව ප්‍රචාරය කරනවා. එයින් ඔබට අපකීර්තියක් වෙයි. බිසවගේ මේ කතාව ඇහුවම රජුරවන්ටත් හිතුණා ඒක ඇත්ත කියලා. රජු කනස්සල්ලෙන් කිව්වා,
ඔබ කියන කතාව ඇත්ත විය හැකි. ඒත් මං කොහොමද දීපු තැග්ගක් ආපහු ඉල්ලගන්නේ? ඒක මට මදිකමක් නේ. හොඳයි. මම කියන්නම් ඒක කරන ක්‍රමය. ඔබතුමා අබ්දුල්ව නැවත කැඳවලා අහන්න මාළුවා ගෑනුද පිරිමිද කියලා. අබ්දුල් කිව්වොත් මාළුවා ගෑනු සතෙක් කියලා ඔබතුමා කියන්න මම කන්න කැමති පිරිමි මාළුවා කියලා. මාළුවා පිරිමි සතෙක් නම් ඔබතුමා ඒ වගේම අනිත් පැත්තට කියන්න. එහෙම කියලා කහවණු මල්ලින් භාගයක් නැවත ලබා ගන්න. එච්චරයි. බිසව කිව්වා. රජු මේ පිළියමට කැමති වුණා. ඊළඟට ඇමතියෙක් යවලා අබ්දුල්ව මාලිගයට කැඳෙව්වා. අබ්දුල් බයෙන් ඇවිත් සිංහාසනේ ළඟ දන ගසා ගත්තා. රජතුමා කලින් කතා කරගත්ත විදිහටම අබ්දුල්ගෙන් ඇහුවා මෙහෙම. අබ්දුල්, ඔබ අවංකව මට දුන් ත්‍යාගය පිළිබඳ මම සතුටු වෙනවා. හැබැයි මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මම හැම මාළුවම කන්න කැමති නෑ. මේ ටික ඇහෙනකොට අබ්දුල් ටිකක් ගැස්සුණා. ඉතින් අබ්දුල් නිහඬවම බිම බලාගෙන කල්පනා කළා තමන්ගේ අතින් යම් වරදක් වුණාවද්ද කියලා. එයා බොහෝම යටහත් පහත්ව ඔබ වහන්සේගේ පැනය අසාවදාරන්න රජතුමනි කියලා බගෑපත් වුණා. මට දැනගන්න ඕනේ මේ මාළුවා ගෑනුද පිරිමිද කියලයි. රජුරන්ගේ ප්‍රශ්නේ ඇහිලා අබ්දුල් එකපාරටම බිම බලාගත්තා. එයාගේ කටකොනට නැගුණ හිනාව පෙනේ කියලා. එයා ආයෙත් ඔළුව උස්සලා කිව්වා, රජතුමනි, මාළුවකු ගැහැණුද පිරිමිද කියලා පරීක්ෂා කරන්න පුළුවන් වන්නේ එකම විදියකටයි. මාළුවා කැපීමෙන් පමණයි. ඒත් මට ඕනෑ කළේ කපපු මාළුවෙක් ඔබ වහන්සේට දෙනවට වඩා ගඟෙන් බාපු ගමන්ම අලුත්ම මාළුවෙක් තෑගි කිරීමටයි. අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය අපට ලැබෙන්නේ යම් ත්‍යාගයක් දෙන විට ඒ උතුම්ම ආකාරයට දීමෙන් පමණයි. මේ උත්තරය අහලා රජු හරියට සතුටු වුණා. ඒක නිසාම අබ්දුල්ට කෑම බීම හැමක් දීලා තවත් කාසිමල්ලක් දීලා පිටත් කළා. දැන් රජ බිසවට තවත් තරහයි. බිසව අබ්දුල් දිහාම තරහින් බලන් හිටියා. අබ්දුල් දෙවෙනි කාසිමල්ල එයාගේ උරහිසේ තිබුණ රෙදි මල්ලට දානකොට එයින් එක ඉතා පුංචි කාසියක් බිම වැටිලා පෙරලි ගියා. අබ්දුල් ඒ කාසිය පස්සෙම දුවලා ඒකත් ඇහිඳගත්තා. රජ බිසව මේක හොඳට බලන් හිටියා. බිසව රජුට කිව්වා, බලන්න මේ මිනිහා හරිම ලෝභයෙක් නේද කියලා. කාසිමලු දෙකක්ම ලැබිලත් සෑහීමට පත් වෙලා නෑනේ. අර පුංචි කාසිය පස්සෙන් පන්නපු හැටි දැක්ක නේද? ඕක අර පාරේ තිබුණා නම් කන්න නැති දුප්පතෙක් ඒක ඇහිඳගෙන රොටියක්වත් ගන්නවනේ. චීචී, ඔබතුමා ලොකු වරදක් කළේ. බහා මොහුට දඬුවම් කරන්න ඕනේ. රජතුමා හිතුවා බිසව කියන දේ ඇත්ත තමයි කියලා. ඔහු වහාම රාජපුරුෂයන් ලවා අබ්දුල්ව නැවත කැඳෙව්වා. ඊළඟට තරහින් මෙන්න මෙහෙම ඇහුවා. ඔබ මිනිස්සෙක්ද නැත්නම් මුර්ගයෙක්ද අබ්දුල්? කාසිමලු දෙකක්ම දී මම ඔබ දුප්පත්කමින් නිදහස් කළා. ඒත් අර පුංචි කාසිය පස්සේ පොඩි ළමෙක් වගේ දුවලා ගියේ ඔබේ තියෙන කුම්මැහිකමටයි. ඒ කාසිය දුප්පතෙකුට හිඟන්නෙකුට ඉතිරි නොකිරීම නොමනා ක්‍රියාවක්. ඔබට මම ඒ සඳහා දඬුවම් දෙනවා. මේක අහලා මාළු බාන්නා රජු ඉදිරියේ දනින් වැටි යාඥා කළා. දේවයන් වහන්සේ, මේ ප්‍රාන්තයේ සියලු වැසියන් රකින, මාද රකින අපේ ආරක්ෂකයා ඔබ වහන්සේයි. ඔබ වහන්සේට අප දිවාරය දීර්ඝාෂ පතනවා. මා ඒ අහුලා ගත්තේ කාසියේ වටිනාකම නිසා නොවේ මහරජ. රජුරෝ තාම තරහින් ඇහුවා, වටිනාකම නෙවෙයි නිසා නම් ඔබ ඒ බිම තියෙන නෑර අහුලා ගත්තේ? ස්වාමීනි, ඒ කාසියෙත් අනිත් හැම කාසියකම වගේම එක පැත්තක අපට නොපෙනෙන මහා දෙවියන්ගේ අල්ලාගේ නම කොටා තිබෙනවා. අනිත් පැත්තේ අපේ රජතුමාගේ උත්තරීතර ඔටුන්න. මේක නොදක යම් කෙනෙක් ඒ උඩින් පය තබා ගමන් කළොත් අල්ලාගේ ශ්‍රී නාමයත් ඔබ වහන්සේගේ උතුම් ඔටුන්නත් කිලිටි වෙනවනේ. ඒ මට දරා සිටිය නොහැකි. අන්න ඒ නිසයි මා ඒ කාසිය අහුලා ගත්තේ. ඔබ වහන්සේ කැමති ලෙසකට මේ තීරණය කොට මට දඬුවම් කරන සේක්වා කියලා වැඳ වැටුණා. ඒ උත්තරේ අහලා රජු ප්‍රීතියෙන් උද්දාම වුණා. රජ බිසවත් මේ මිනිහාගේ දක්ෂකමත් තැනට සුදුසු විදියට පිළිතුරු දීමේ හැකියාවත් ගැන සතුටු වෙලා Taman අතින්ම තවත් කාසි මුදල් පසුම්බියක් දීලා අබ්දුල්ට ආශිර්වාද කරලා පිටත් කළා. ඔන්න මගේ කතාව කිව්වා. රටින් රට ජන කතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි. පිල් කණ්ඩිය කාන්සිය නිවන පිළිසඳර සමන් කුලරත්න සමගින්
ආයිබෝ වේවා ආයුෂ සැප බල වැඩෙන නිදු නිරෝගිමත් දිනයකට ආශිර්වාදමින් අදත් අපි ගොඩ වෙනවා පිල් කණ්ඩිය වෙතට. අද මාත් සමගින් පිල් කණ්ඩියට ගොඩ වෙන්නේ අසන්නෙක්. ඔහු නමින් බර්නාඩ් සිල්වා. ඉතින් අපි ඊටාත්ම ආදරයෙන් සෙනෙහසින් ඔබව පිල් කණ්ඩිය වෙතට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් සමන්. අපි මුලින්ම පෙරදින සරසවියේ සොඳුරු මතක සටහන් සමගින් මම හිතන්නේ අපි මුලින්ම කතා බහට එක්කමු. හොඳයි සමන්. ඒක ටික කාලයකට ඉස්සෙල්ලා සිදු වුණේ. මම විශ්වවිද්‍යාලයට යනකොට හිටපි අපේ කාමරවලට දැම්මේ ශිෂ්‍යයෝ දෙන්නයි. දැන් මේ දවස්වල 3 දෙනෙක් දානවා. එතකොට නමුත් අපේ කාලේ ඉතින් හැමදේම වගේ තිබ්බා. කෑම බීම රෙදි සෝදනේවා සියල්ලම සිද්ධ වුණා. ගෙවන්න තිබුණේ විශ්වාස කරන්න මාස 3කට රුපියල් 223යි. ඊට අමතරව මාස 3කට රුපියල් 10ක් ගත්තා මාස 3ේම විදුලි සහ අනික් ගාස්තු කියලා. එතකොට එහෙම තමයි අපේ විශ්වවිද්‍යාල ජීවිතයේ ආර්ථික වශයෙන් තුන අපිට ඒ තරම්ම ගෙදරට වැඩි හොඳයි කියලා හිතෙන එක කාලේ බැලුවාම. විශ්වවිද්‍යාලේ ඉතින් හොඳ සොඳුරු පරිසරයක් තිබ්බා. ජීවිතේ අමතක නොවන සිද්ධීන් කීපයක්ම තියෙනවා. එකක් තමයි උග කාලයක් පත්තර කියවලා බලාලා අහලා තිබිච්ච දේවල් දිහා දැක්කම මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර වගේ පතාකියෝ සිරි ගුණසිංහ වගේ වියතු ඉතින් හිතා ගන්න බැරි තරම් වියතුන් සම්භාරයක් එකම මණ්ඩපයක හම්බෙනවා කියන එකත් ලොකු පිනක්. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ තිබුණ විශාල පුස්තකාලයක් තට්ටු ගණනාවක. ඉතින් ඒවා රමණීය පරිසරය දේශගුණය ඔක්කොමත් හොඳයි. ඔක්කොටම වඩා ඒ දවස්වල මට හම්බෙච්ච සහෘදයෝ පෙරදෙනී අදත් අපේ මිතුරු. හොඳයි ඒ වගේම තමයි බර්නාඩ් ඔබ ශ්‍රී ලංකාවේදී විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍රයේ තමයි ඔබ කටයුතු කළේ. අපි ඒ සම්බන්ධවත් කතා කරමු. ඔව් මම විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගත්තට පස්සේ සහකාර කතිකාචාර්යවරයෙක් ලෙස අනුබද්ධ විශ්වවිද්‍යාලයක කටයුතු කරා. බොහොම ටික කාලයක් මාස 8ක් වගේ. ඊට පස්සේ තමයි මම බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ දවස්වල බැංකුව හදාගෙන ඉන කාලේ මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මම ඒකට සම්බන්ධ වුණා. විධායක නිලධාරියෙක් හැටියට ඉතින් දීර්ඝ කාලයක් සේවය කරා. ඉතින් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගිය මාර්ගය වෙනස් කරලා ඊට පස්සේ බැංකු කටයුතු පිළිබඳව විභාග හදාරලා ඩිප්ලෝමා සාතිකයක් අරගෙන ඒකෙන් ඒ විදිහට තමයි ඒ කටයුතු කරේ. ඔව්. ඒ වගේම දැන් ඔබ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාට පස්සේ මේ වෙනකොට ඔබ මොන වගේ කටයුතු නිරත වෙලා ඉන්නේ? ඉතින්ම කියන්න ඕන මම ඔස්ට්‍රේලියාවට එන්නට ඉස්සෙල්ලා මම හිටියේ නම ශ්‍රී ලංකාවේ. මොකද මගේ භාර්යාව පශු වෛද්‍යවරියක්. එයාට තමයි රසාව හම්බුනේ විශ්වවිද්‍යාලයේ නව ශ්‍රී ලංකාවේ. ඒක නිසා තමයි අපි එහාට ගියේ. ඒ ගිහිල්ලා මෙහෙට ආවේ 1999. එදා ඉඳලා ඉතින් මම බැංකු ක්ෂේත්‍රයේ තමයි දිගටම වැඩ කරේ. මම අන්තිම වතාවට වැඩ කරේ නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුවේ උපදේශකයෙක් හැටියට කාලයක් සේවය කරා. මම විශ්‍රාම ගියේ මම ගිය අවුරුද්දේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මම විශ්‍රාම යනකොට උපදේශකයෙක් හැටියට තමයි ඒ කියන්නේ ලෙන්ඩින් අංශේ උපදේශකයෙක් හැටියට තමයි කටයුතු කරේ. හොඳයි. දැන් මේ වන විට ඔබ පෙරදෙනිය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඉතින් අපි ඒ සම්බන්ධවත් ඉතින් ඒ සේවාවන් සම්බන්ධව අපි කතා කරමු. ඔව් මේ මම ස්තුතිවන්ත වෙනවා අපේ විද්‍යාර්ථයන්ට මාව සභාපති හැටියට මේ අවුරුද්දට පත් කර ගැනීම පිළිබඳව. තමුණ අපි සියලු දෙනාම දන්නවා මේ කාලේ මුකුත් කරගන්න බැරි කාලයක් වුණා. ඒ කියන්නේ මුල ගැසීලා එකතු වෙන්නට බැරි වුණා. විශ්වාස කරන්න අපේ විද්‍යායක කමිටුවට එක්කව වෙන්න පුළුවන් වුණේ මූණට මූණ එකම එක අවස්ථාවක් විතරයි. අනිත් සෑම අවස්ථාවකදම අපේ Zoom තාක්ෂණය හරහා තමයි එකතු වුණේ.
නමුත් ලැබුණු අවසරයෙන් අපි මෙපුර වල කියලා සංගීත කලාව නෝත්‍රණයේ සංගීතයේ ඔක්කොම එක්කව කරපු වැඩසටහනක් පැවැත්තුවා. සමන්ට මතක ඇති මේක අපි ඉස්සෙල්ලා පවත්වන්න හිටියේ යාරා ඇම්ෆි තියේටර් එකේ මේ ඕපන් යා තියේටර් එකේ. නමුත් දේශගුණික ප්‍රශ්නය නිසා අපි මේක චැනල් එකකට ගෙනල්ලා අපේ සහෘද ඉස්සරහ අපිට මේ කටයුතු කරන්න අපිට ලැබුණා. ඉතින් බොහොම සාර්ථක සැන්දාවක්. අපිට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපේ ජ්‍යෙෂ්ඨතම විද්‍යාර්ථයා ශාමේන් ජයසිංහ මනමේ පොතේ ගුරා අපිට පුළුවන් වුණා එතුමාව ගෙන්නලා එතුමා අපේ විශ්වවිද්‍යාලයටත් ප්‍රධාන වශයෙන් කලාවටත් එතුමා කරපු දේ ගැන එතුමාට අපි තිලිනයක් ප්‍රදානය කරා. අපේ විද්‍යාර්ථී සංගමයේ හැටියට අපි ඉතාම සන්තෝෂ වෙනවා අපේ සියලු දෙනාම එතුමා කරපු සේවයට අපිට ඒක ගරු කරන්න අවස්ථාවක් ලැබීම ගැන. අපි එහෙමනම් අද දිනේ ඔබ වැඩසටහන සඳහා තෝරාගත්ත ගීතය සම්බන්ධ කතා කරලා අපි ගීතයට යමු. මම තෝරගත්ත කබායේ ඉරිලා ඊට කමක් නැත කියන අපේ නැසීගී අමරදේව ශ්‍රීවතනාගේ ගීතය. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මන්දිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ පාරට බැස්සම නොවැසීතල වැඩි තනිකම ඊට වැඩි සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි අර යුවලක් යන හැඩ මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි මීවිතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ එපා මීවිත මගේ දෙතොලට එපා මීවිත මගේ දෙතොලට ආපසු මගේ කුටියට යනවා මා ආපසු යනවා කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ. හොඳයි ඊළඟට මම කැමති ඔබේ පවුලේ තොරතුරු විස්තර සම්බන්ධයෙන් ඔබෙන් විමසන්නට. මම විවාහයලා තියෙන්නේ මේ ප්‍රීති කරුණාරත්න පශු වෛද්‍ය කෙනෙක්. එයා වැඩ කරන්නේ මේ RSPCA ආයතනේ. දැන් අවුරුදු 20 ගානක් ජ්‍යෙෂ්ඨ පශු ශල්‍ය වෛද්‍යවරිය හැටියට තමයි කටයුතු කරන්නේ. පෙට් සර්ජන්. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක්. එක්කෙනෙක් මොනාෂ් විශ්වවිද්‍යාලයේ අනිත් එක්කෙනා ඩනීඩින් විශ්වවිද්‍යාලයේ නිව්සීලන්ත වල උපාධි ලැබුවේ. එක්කෙනෙක් දොස්තර මහත්තයෙක් හැටියට වැඩ කරනවා. අනිත් එක්කෙනා මේ
CEO කෙනෙක් හැටියට වැඩ කරනවා ඇමරිකානු සමාගමකට. හොඳයි එම්නම් අවසාන වශයෙන් මම කැමති ඔබෙන් විශේෂයෙන්ම අපේ ගුවන් විදුලිය ශනිදා සාදය ඔබට කොයි වගේ අත්දැකීමක්ද ලබා දෙන්නේ කියලා. මේක මේ ඇත්තම සමන්ට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩසටහන් හුඟක් කරලා තිනවා. මම දන්නවා සමන් ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාතික වශයෙන් විශාල ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්. ඒ වගේ කෙනෙක්ගෙන් අපේ සමාජයට විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය සමාජයට කලාව අගය කරන ස්විච්චාවෙන් කටයුතු කරන ආයතන වලට ලොකු රුකුලක් මේ ඔබතුමා කරන ව්‍යාපාරේ. ඒ වැඩසටහන දිනෙන් දින සාර්ථක වෙන්න කියලා දැනටත් හුඟක් සාර්ථකයි, තවදුරටත් සාර්ථක වෙන්න කියලා අපි පෙරදිනීය විද්‍යාර්ථයන්ගේ සංගමයේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට මේ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුතේ ඔබට අද අපත් සමග සම්බන්ධ වුණාට. ඉතින් අද දවසේ පිල්කණ්ඩියට ගොඩ වෙලා මාත් සමග කතා බහේ යෙදුනේ බර්නාඩ් සිල්වා. මෙවන් සොඳුරු වැඩසටහනක් සමගින් නැවත හමුවනතුරු ඔබෙන් සමුගන්නාමා සමන් කුලරත්න. පිල්කණ්ඩිය කාන්සිය නිවන පිළිසඳර. ඔබේ තරුණ වයසේදී වැඩිහිටියන්ට ගරු කරන්න. ඔබ ශක්තිමත් නම් දුර්වලයන්ට උදව් කරන්න. ඔබ වැරදි නම් ඕනෑම තැනකදී ඔබේ වරද පිළිගන්න. මොකද යම් දවසක ඔබත් මහලු වන්නටත් දුර්වල වන්නටත් වැරදිකාරයෙක් වන්නටත් නියමිත නිසා. මේ අදහස ඔබ ළඟින් තියා අදත් සමුගෙන යන්නටයි මගේ මේ සූදානම. ශනිදා සාදය ගෙනෙන්නට අදත් මා සමග එක්වුණා වත්සලා ඉෂ්ටවීර. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ ඉදිරිසිංහ. ලබන සතියේ නැවත හමු වෙමු. අර පාරෙන්නේ පාරේ රිංගා තවත් පාරකට නාවා. ಕೇಸರುಳಿದಿಯೇ ತುಮ್ಮಂಗ್ ಹಂದಿಯ ತುಮಾಗ ಸಾಪೋದಿಟುವಾ ಅರಪಾರೆನ್ನ ಥಾರನ್ ರಿಂಗ ಥವನ್ ಪಾರಗಟಂಗಾವಾ ಕೇಸರುಳಿದಿಯೇ ತುಮ್ಮಂಗ್ ಹಂದಿಯ ತುಮಾಗ ಸಾಪೋದಿಟುವಾ අතුලට පැන්න පුටුවක් දුන්න අතුලට පැන්න පුටුවක් දුන්න සාරි පෙරවා උපොන්දින ළඟන හෙන්න මාවක් නැතගන්න මගේ උන්න සාරි ගන්නලෝ අනේ මන්න සාප්පු ගාන ගිය උපොන්දින ළඟන හෙන්න මාවක් නැතගන්න මගේ උන්න සාරි ගන්නලෝ අනේ මන්න සාප්පු ගාන ගිය ඇදලා පැදලා බැලුවා ඒකේ මල්ලඩි මේකේ තිත්ලකුයි තව මොනවද කියලා ඇද්දා දැම්මා ගැහුවා ඇදලා පැදලා බැලුවා ඒකේ මල්ලඩි මේකේ තිත්ලකුයි තව මොනවද කියලා මේවත් සාරිද ගෑනොත් අඳීද මේවත් සාරිද ගෑනොත් අඳීද කටින් පිටෝලා උපොන්දින ළඟ එන හින්දා මාවත් නැදගෙන මගේ උන්නා